චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස වැලිවේරිය දනව්කන්ද ආරණ්‍ය සේනාසනාධිපති සේනාසනයේ ප්‍රධාන අනුශාසක අති ගෞරවනීය අපේ ලොකු ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් අවසරයි මේ වෙලාවේ සේනාසන භූමියේ වැඩ වාසය කරන අති ගෞරවනීය මහා සංඝරත්නය සියලු දෙනා වහන්සේගෙන්ම අවසරයි සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සේනාසන භූමියට එකතු වෙලා මේ හැම කෙනෙක්ම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් පින්නතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ පිය වර්ගයේ සඳහන් වන උතුම් ගාථා රත්නයන් දෙකක්. චිරප්ප වාසින් පුරිසං දූරතෝ සොත්ති මාගතං ඥාති මිත්තා සුහජ්ජාච
අභිනන්දන්ති ආගතං තතේව කත පුඤ්ඤම්පි අස්මා ලෝකා පරංගතං පුඤ්ඤානි පතිගං හන්ති පියං ඥාතිව ආගතං. අපේ භාග්‍යතුන් වහන්සේ මේ ගාථා රත්නයන් දෙක දේශනා කොට වදාළේ අග්‍ර ශ්‍රාවක මහමුගලන් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහපු ප්‍රශ්නයක් හේතු කරගෙන මේ ගාථා රත්නයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්න පාදක වුණ මූලික කාරණාව. එහෙම නැත්නම් මෙහි නිදහන කතාව අපි ටිකක් දැනගන්න එක ධර්ම කාරණාව තේරුම් ගන්න මේ පින්නතුන්ට ලොකු උපකාරයක් වෙයි. ඒ නිසා මේ පිළිබඳව අපි ටිකක් කෙටියෙන් සිහිපත් කරලා ඉමු. පින්නතුනි භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ බරණැස ඊටාම ශ්‍රද්ධාවන්ත පවුලක එක දරුවෙක් හිටියා නන්දිය කියලා. නන්දියගේ දෙමව්පියෝ හරි ශ්‍රද්ධාවන්ත අය. නන්දියත් මව්පියෝ වගේම ශ්‍රද්ධාවන්තයි. නන්දිය පිනට දහමට ලාබාල කාලේ ඉඳලම බොහොම ලැබි. ඒ කුඩා කාලේ ඉඳලම නන්දිය බොහොම පින්කම් කළා. තරුණ අවදියට එනකොට නන්දිය බොහෝ පින්කම් සම්පූර්ණ කරගත්තා. මේ කාලේ නන්දියගේ ගෙදර කිට්ටුවම හිටියා නන්දියගේ මාමා කෙනෙක්. නන්දියගේ මාමට හිටියා දුවක්. ඒ දුවගේ නම රේවතී. නන්දියගේ අම්මට ලොකු උවමනාවක් තිබුණා. රේවතී තමන්ගේ පුතාට විවාහ කරලා දෙන්න. හැබැයි රේවතී ශ්‍රද්ධාව තිබුණ තරුණියක් නෙමෙයි. අම්මා කීප වතාවක් පුතාට රේවතී ගැන යෝජනාව ගෙනාවත් නන්දිය ඒකට බොහොම අකමැත්ත ප්‍රකාශ කළා. මව නිතර නිතර ඇවටිලි කරන නිසා නන්දිය සඳහන් කළා ඇගේ ශ්‍රද්ධා ගුණ අඩු නිසා මගේ පින්කම් කටයුතු වලට අනාගතේ ඇය නිසා ලොකු බාධාවක් එල්ල වෙයි කියලා කිව්වා. නන්දියගේ මව රේවතී මුණ ගැහිලා ඇයට ඒ කරුණුත් නිතර නිතර මතක් කළා. දුවේ පුතාගේ කැමැත්ත ලබා ගන්න නම් ඔබ සැදැහැ ඇති තැනැත්තියක් වෙන්න ඕනේ. ඉදිරි දවසක අපේ ගෙදර තවත් මහා දානමය පින්කමක් පුතා සංවිධානය කරලා තියෙනවා. ඔබත් නිතර නිතර ගිහිල්ලා ඒ කටයුතු වලට උදව් කරන්න. දානෙට කලින් දානශාලාවේ ගොම මැටි ගාන්න උදව් කරන්න. සරසිලි කටයුතු වලට උදව් කරන්න. භික්ෂූන් වහන්සේලා වැඩ ඉන්න අසුන් පනවන්න නන්දියට උදව් කරන්න. දානි දවසට භික්ෂු සංඝයා නිවසට වැඩියහම උන්වහන්සේලාගේ පාත්‍ර අරගෙන සෝදලා පිරිසිදු කරලා ගෙනල්ලා දෙන්න. දන් වළඳලා ඉවර වුණාම පාත්‍රා පිරිසිදු කරලා පාත්‍රා පිහලා නැවත ගෙනල්ලා සංඝයාට පිළිගන්වන්න කියලා ඇයට සඳහන් කළා. මව සඳහන් කරපු විදිහටම ඇය ඒ හැම කටයුත්තක්ම ඉතා හොඳින් කළා. පින්කමෙන් පස්සේ අම්මා නැවතත් නන්දියට මතක් කරනවා පුතේ දැන් රේවතී හුඟක් හොඳයි නේද? පින්කමේදී අය බොහොම උනන්දුවෙන් උද්‍යෝගයෙන් කටයුතු කළා නේද? එහෙමනම් දැන් රේවතී මේ ගෙදරට එක් කරගෙන එන එක පරක්කු කරන්න ඕනේ නෑ නේද? ඉතින් අම්මගේ මේ වාගේ ප්‍රශ්න නිසා
නන්දිය දවසක් අම්මට ඒකට අනුමැතිය දුන්නා. මව්පියෝ ඊටාම උනන්දුවෙන් බොහොම උත්කර්ෂවත් විදිහට රේවතීගේ නන්දියගේ විවාහ උත්සවය සිද්ධ කළා. නන්දිය රේවතීට දවසක් සඳහන් කළා මගෙත් එක්ක එක දිගටම ජීවත් වෙන්න කැමති නම් මම කරන මේ පින්කම් කටයුතු වලට හොඳින් උදව් කරන්න. ඒ වගේම මගේ අම්මටයි තාත්තටයි හොඳට සලකන්න. ඔබට එහෙම කරන්න පුළුවන් නම් මව්පියන්ගෙන් මා සතු වුණ යම් ධනයක් තියෙනවා නම් ඒ ධනය එතනින් පස්සේ ඔබටයි කියන කාරණාවත් මතක් කළා. නන්දියගේ නිවසේ දාන පින්කමක් අවසානයේ අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ එක ධර්ම දේශනාවක සඳහන් වුණා කුටි සෙනසුන් හදලා පූජා කිරීම මොනතරම් මහත්ඵලද කියන කාරණාව. අන් එදා නන්දිය අදහසක් ඇති කරගත්තා. මමත් කුටියක් හදලා පූජා කරගත්තොත් මගේ ජීවිතේ හුඟක් සම්පූර්ණයි කියලා. නන්දිය ගියා ඉසිපතනෙට. භික්ෂුන් වහන්සේලාත් එක්ක කතා කළා. කුටියක් හදන්න අවසර ඉල්ලගත්තා. සංඝයාගේ අවසර ඇතුව ගබඩා 4කින් යුක්ත සියලු පහසුකම් සහිතව මනා කුටියක් නන්දිය විසින් ඉසිපතන භූමියේ ඉදි කරලා නිමා කරන්න යෙදුණා. සුදුසු කාලේ භාග්‍යතුන් වහන්සේට ආරාධනා කරලා බුදුරජාණන් වහන්සේ වැඩම කරවගෙන අතපැන්වක් කරලා තමන් හදපු කුටිය සම්බුද්ධ ශාසනයට පූජා කළා. පින්නතුනි එදා භාග්‍යතුන් වහන්සේට අතපැන් වඩනකොට දිව්‍ය ලෝකේ 12 යොදුනක් පළල 100ක් යොදුනක් උස ඝන රත්තරන් දිව්‍ය විමානයක් පහළ වුණා. සත්‍රුවණින් සැරසුන දිව්‍යාංගනාව ඒ දිව්‍ය විමානේ පහළ වුණා. අපේ මහ මුගලන් මහරහතන් වහන්සේ නිතර දෙව්ලොව වඩින භික්ෂූන් වහන්සේලා අතර ඉතා ප්‍රසිද්ධයි. නිතරම දිව්‍ය ලෝකේ වැඩලා දෙවියන් එක්ක සාකච්ඡා කරලා දෙව්ලොවට එන්න මනුලව ඉන්න කාලේ මොන විදිහේ පින්කම් කරගත්තද කියන කාරණාව දෙවියන්ගෙන් අහලා මහ මුගලන් මහරහතන් වහන්සේ කරුණු කාරණා උදාහරණ සහිතව මනුස්ස ලෝකෙ මිනිස්සුන්ට ධර්ම දේශනා කරනවා. කුසල් රැස් කිරීම පිළිබඳව සිල් ආරක්ෂා කිරීම පිළිබඳව මිනිස්සුන්ට උනන්දුව නිතර ඇති කෙරෙව්වා. සමහර දවස්වලට නිරය ලෝකවලටත් වැඩලා මොහොතකට Tamanගේ ආනුභාවයෙන් නිරා ගිනි දැල් නිමලා ධර්ම දේශනා කරලා එනවා කියලා සඳහන් වෙනවා. ඒ තරම් මහ පුදුම කාරුණික හදවත. සසර දුක් විඳින සත්වයා සසරින් එතර කරවන්න නොඑක් උපක්‍රම භාවිතා කර උන්වහන්සේ කටයුතු කළා. පින්නතිරි උන්වහන්සේගේ ව්‍යායාමය හැම මොහොතකම සාර්ථකයි. මිත්‍යා දෘෂ්ටි වැළඳගත්ත අන්‍ය තීර්ථක පිරිස් බොහොම වේගෙන් සම්බුද්ධ ශාසනයට ඇතුල් වෙන්න පටන් ගත්තා. සම්මා දිට්ඨියට එන්න පටන් ගත්තා. කුසල් රැස් කරන්න පටන් ගත්තා, සිල් ආරක්ෂා කරන්න පටන් ගත්තා. මෙන්න මේ නිසා තීර්ථක පිරිස් මහ මුගලන් මහරහතන් වහන්සේට වෛර කළා. එයයි කල්පනා කළා ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ මේ මහා ශ්‍රාවකයා තව මේ විදිහට කටයුතු කරන්න ගත්තොත් අපට සිව්පසේවත් දෙන්න කෙනෙක් නැති වෙනවා.
හැමෝම අපි අතහැරලා ශ්‍රමණ බවත් ගෞතමයන් සරණ යන අය බවට පත් වෙනවා. තව වැඩි දින නොගොස් අපට කුසගින්නේ ඉන්න සිද්ධ වෙන කාලය ළඟා වෙයි. ඊට කලින් මේ ශ්‍රාවකයාට යමක් කළ යුතුයි කියලා කල්පනා කළා. ඒ නිසා තමයි තීර්ථක පිරිස් මෙහෙයවල මහා මුගලන් මහරහතන් වහන්සේට තලලා පෙළලා ජීවිතක්ෂයට පත් කරන්න කටයුතු කළේ. පින්නතුනි ඒ නිසා මේට හේතු වුණ අතීත කර්මයකුත් තියෙනවා. වර්තමාන හේතුව තමයි අපි සඳහන් කරපු කාරණාව. අතීත කර්මයකුත් තියෙනවා. අවස්ථා කීපයක් මහතෙරුන් වහන්සේ ජීවිතේ බේරගෙන ඉවත් වුණා. නමුත් Tamanට විපාක දෙන්න කර්මයක් තියෙන බව දන්න නිසා උන්වහන්සේ ඊළඟ දවසේ කුටියෙන් වඩින්නේ නැතුවම හිටියා. පින්නතුනි ඒ කාරණාව වෙනම දීර්ඝව අපි සාකච්ඡා කළ යුතු කරුණක්. මේ නිතර දිව්‍ය ලෝකේ වැඩම කරලා මේ කරුණ දැනගන්න මහා මුගලන් මහරහතන් වහන්සේට එක දවසක් 12 යොදුන් පමණ පළල ඇති 100ක් යොදුන් පමණ උස ඇති මේ ඝන රත්තරන් මාලිගාව දකින්න ලැබුණා. උන්වහන්සේ මේ මාලිගාව ළඟට වැඩම කරාම ඒ මාලිගාවේ අධිපති කිසිම දෙවියෙක් එතෙන්ට ආවේ නැහැ. ටික වෙලාවක් වැඩ ඉන්නකොට සත්‍රුවණින් සැරසිච්ච දිව්‍යාංගනාවන් ඇවිල්ලා උන්වහන්සේට වන්දනා කළා. ආන් ඒ වෙලාවේ මහා මොග්ගල්ලාණන් වහන්සේ ඒ දිව්‍යාංගනාවන්ගෙන් ඇහුවා මේ තේජවන්ත මාලිගාව කාගේද කියලා. ඒ වෙලාවේ මේ දිව්‍යාංගනාව සඳහන් කරනවා ස්වාමීනි මේ මාලිගාවේ අයිතිකාරයා තවමත් ඉන්නේ මනුස්ස ලෝකේ. ඔහු වෙනුවෙන් තමයි මේ මාලිගාව පහළ වෙලා තියෙන්නේ. ඔහු එනකන් තමයි අපි හැමෝම බලාගෙන ඉන්නේ කියලා. මහරහතන් වහන්සේ අහනවා මනුස්ස ලෝකේ ඉන්න කවුරු වෙනුවෙන්ද මේ මාලිගාව පහළ වෙලා තියෙන්නේ? ඒ වෙලාවේ සඳහන් කළා ස්වාමීනි බරණැසේ ඉන්නවා නන්දිය කියලා උපාසක මහත්මයෙක්. ඔහු පහුගිය දවසක ඉසිපතනාරාමේ ගබඩා 4කින් යුක්ත මනා පහසුකම් ඇති කුටියක් පිළියෙල කරලා භාග්‍යතුන් වහන්සේට අතපැන් වඩලා ඒ කුටිය පූජා කළා. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී හස්තයට පැන් වඩන මොහොතේ තමයි ඔහු වෙනුවෙන් මේ මාලිගාව මෙහි පහළ වුණේ කියලා. මහරහතන් වහන්සේ ඒ කාරණාව අහගෙන නැවත මනුස්ස ලෝකෙට වැඩම කරලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා භාග්‍යතුන් වහන්සේත් එක්ක ටික වෙලාවක් කතා බහ කරලා මේ කාරණාව ඉදිරිපත් කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මනුස්ස ලෝකේ ජීවත් වෙන කෙනෙක් වෙනුවෙන් දිව්‍ය ලෝකේ මාලිගා පහළ වෙන්න පුළුවන්ද කියලා. භාග්‍යතුන් වහන්සේ නැවත මහරහතන් වහන්සේගෙන් අහනවා මොග්ගල්ලාන මාලිගාව ළඟට ගිහිල්ලා කාගේද කියලා කරුණු දැනගෙන කරුණු තහවුරු කරගෙන මගේ ළඟට ඇවිල්ලා තවත් අහන්න මොකවත් තියෙනවද කියලා. මහරහතන් වහන්සේ සඳහන් කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ එහෙමයි. මම මාලිගාව ළඟට ගියා. කාගේද කියලා දැනගත්තා. කරුණු තහවුරු කරගත්තා. ඒ තහවුරු කරගත්ත කරුණු මට දැන් තව තවත් තහවුරුයි කියන කාරණාව සඳහන් කරාම අර අපි මුලින් මාතෘකා කරගත්ත ගාථා රත්නයන් දෙක අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා.
චිරප්ප වාසින් පුරිසං දූරතෝ සොත්තිමාගතං ඥාති මිත්තා සුහජ්ජාච අභිනන්දන්ති ආගතං. චිරප්ප වාසී කොහෙද පින්නතේ මේ චිරප්ප වාසී කියලා කියන්නේ? චිරප්ප වාසී කියලා කියන්නේ පිට රටට. තමන් ඉපදුන තමන්ගේ රටට කියන්නේ අපේ රට කියලා. නැත්තම් මගේ රට කියලා. මම උපන්න ජාත භූමිය හැර මේ ලෝකේ තියෙන අනික් හැම රටකටම අපි කියන්නේ පිට රට කියලා. මේ භූමියෙන් පිටත් වෙලා වෙන රටකට යනවනම් ඒත් අපි කියන්නේ පිට රට යනවා කියලා. එහෙනම් මෙතන චිරප්ප වාසී කියලා කියන්නේ පිට රට. චිරප්ප වාසින් පුරිසං දූරතෝ සොත්තිමාගතං. පිට රටක ජීවත් වෙන යම් පුරුෂයෙක් ඊටාම දුර ගෙවලා ආගතං නැවත තමන්ගේ රටට පැමිණෙනවා නම් චිරප්ප වාසින් පුරිසං දූරතෝ සොත්තිමාගතං ඥාති මිත්තා සුහජ්ජාච අභිනන්දන්ති ආගතං. ඒ කාරණාව දැනගත්තාම ඒ පුද්ගලයාගේ ඥාතීන්ට තියෙන පුදුම සතුටක්. බොහෝ කාලයක් පිට රට ඉඳලා තමන්ගේ ගම රට බලාගෙන මව් දෙමව්පියෝ දැකගන්න ආපහු එනවා කියලා ආරංචි වෙනකොට දෙමව්පියන්ට ඥාතීන්ට ස්වාමියන්ට භාර්යාවන්ට මහ පුදුම සතුටක් තියෙන්නේ. ඒ නිසා ඒ අය මනාව සූදානම් වෙනවා. වතු පිටි සුද්ධ කරනවා. ගෙවල් මිදුල් පිරිසිදු කරනවා. ප්‍රණීත ආහාර හදනවා. පෙරමගට යනවා පිළිගන්න. ඥාතියා පිළිගන්න. ආන් එහෙම කරලා ගෙදරට එක් කරගෙන ඉන්නේ බොහෝම සතුටින්. ගෙදර ඉන්න අය එක එක්කෙනා ගේ ඇතුලින් එළියට එනවා. අවුරුදු ගානකට පස්සේ ඥාතියා පිළිගන්න. ඒක තමයි මේ පළවෙනි ගාථාවෙන් සඳහන් කරන්නේ. දෙවෙනි ගාථාවෙන් සඳහන් කළා තතේව කත පුඤ්ඤම්පි අස්මා ලෝකං පරංගත. තතේව කත පුඤ්ඤම්පි අන්න ඒ වාගේ තමයි මේ ලෝකේ ජීවත් වෙන කාලේ බොහෝම පින්කම් කරගත්තාම අස්මා ලෝකා පරංගතං. ඒ පින් කරපු අය මෙලව අත්හැරලා පරලොව යනකොට තමන් කරගත්ත පින් ඔවුන් පිළිගන්න පෙරට එනවා කියලා සඳහන් කරනවා. එදා දුර රටක ඉඳලා එනකොට නෑදෑයෝ පෙරට ආවා. පුඤ්ඤානි පතිගං හන්ති පියං ඥාති වාගතං. ප්‍රිය ඥාතීන් තමන්ගේ ඥාතියා පිළිගන්න පෙරමගට ආවා වගේ තමන් කරගත්ත කුසල කර්මය මෙලව අත්හැර පරලොව එනකොට ඔවුන් පිළිගන්න බලාගෙන ඉන්නවා. දිව්‍ය ලෝකවල මාලිගා පහළ වෙලා දිව්‍යාංගනාවන් පහළ වෙලා ඔවුන් විවිධ දිව්‍යමය සම්පත් සුවඳ මල් ආදී අරගෙන පෙරට යන්නේ මමයි මුලින් පිළිගන්නේ මමයි කිය පිළිගන්න පෙරට එනවා. ඒක තමයි දෙවෙනි ගාථාවේ තේරුම. අපේ භාග්‍යතුන් වහන්සේ මේ ගාථා රත්නයන් දෙක දේශනා කරලා නන්දිය වෙනුවෙන් දිව්‍ය ලෝකේ මාලිගා පහළ වුණ බව මනාව තහවුරු කරන්න යෙදුණා. පින්නතුනි මේ කාරණාවෙන් අපිට පැහැදිලි වෙන කරුණු ගොඩක් තියෙනවා. අපි ටිකක් කෙටියෙන් ඒ ගැන සාකච්ඡා කරමු. අද දනව්කන්ද ආරණ්‍ය සේනාසනයේත් එවන් ඊතා උසස් පින්කමක් මීට මොහොතකට කලින්
අපි හැමෝම සහභාගී වෙලා ගෞරවනීය මහා සංඝරත්නය පෙරටු කරගෙන නිමා කරගන්න යෙදුණා. අපේ කල්යාණ මිත්‍ර දුලිප් දෙනවක මහත්මයා නයෝමි නිශ්ශංක මහත්මිය කියන මේ දෙපළ බොහෝම දුර රටක ඉඳගෙන නමුත් වෙහෙස මහන්සි වෙලා උපයා ගන්න මුදල් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කුටි සෙනසුනක් සුදුසු තැනක ඉදි කරලා පූජා කිරීමේ බලාපොරොත්තු සෑහෙන කාලයක් තියාගෙන ඉඳලා ඒ සඳහා මුදල් එකතු කරගෙන මහා සංඝයාගේ පහසුව පිණිස නවීන පහසුකම් සහිතව ඉඩකඩ ඇතු ඊටාම කැප කුටියක් හදලා අද දවසේ සම්බුද්ධ ශාසනයට පූජා කරන්න යෙදුණා. ඒ තුලින් රැස් කරගත්ත කුසල ස්කන්ධය කොපමණක් වෙනව ඇද්ද කියන කාරණාව පෙර කතාවෙන් අපට යම් ප්‍රමාණයක් තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. පින්නතුනි දුර්ලභ වූ මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙන වෙලාව සම්මා සම්බුද්ධ ශාසනය ඊටත් වඩා පරම දුර්ලභයි. සම්බුද්ධ ශාසනයත් මුණ ගැහිලා තියෙන වෙලාව නිර්මල ශ්‍රී සද්ධර්ම රත්නය නිරුපද්‍රිතව වැඩ ඉන්න කාලේ ඔබට මට මේ උතුම් මනුස්ස ජීවිතය ලැබුණා. පින්නතුනි නමුත් මේ ජීවිතේ අයත් කවද ලැබෙයිද කියලා නම් දන්නේ. ඒ තරම්ම දුර්ලභයි මනුස්ස ජීවිතය. ඔබට මතක ඇති මනුස්ස ජීවිතයේ කොච්චර දුර්ලභද කියන කාරණාව පැහැදිලි කරන්න අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උදාහරණ. එක සූත්‍ර දේශනාවක මනුස්ස චුති කියන සූත්‍ර දේශනාවේ භාග්‍යතුන් වහන්සේ එක උපමාවක් පැහැදිලි කළා. භාග්‍යතුන් වහන්සේගේ නිය ධාතුවට මේ මහ පොළොවෙන් වැලි ටිකක් අරගෙන භික්ෂූන් වහන්සේලාට පෙන්නලා අහනවා මහණෙනි මගේ නිය පිට තියෙන වැලි ප්‍රමාණයද වැඩි නැත්නම් මහ පොළොවේ තියෙන වැලි ප්‍රමාණයද වැඩි? භික්ෂූන් වහන්සේලා සඳහන් කළා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මහ පෘථුවියේ තියෙන වැලි ප්‍රමාණය මෙතෙකයි සීමාවක් නැහැ. නිය ධාතුව මත තියෙන්නේ ඊ타ත්ම ස්වල්ප ප්‍රමාණයයි කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු මරණයෙන් පස්සේ නැවතත් සුගතියට ඇවිල්ලා උපදින්නේ මගේ මේ නියමත තියෙන වැලි ප්‍රමාණයටත් වඩා අඩු පිරිසයි කියලා. කාරණාව නැවත නැවත හිතලා බලන්නකෝ. මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු මැරුණට පස්සේ සුගතියට ඇවිල්ලා උපදින්නේ නියමත තියෙන වැලි ප්‍රමාණයටත් වඩා අඩු පිරිසයි. ඒ සුගතියට කියලා කිව්වේ මනුලොවට, දෙව්ලොවට, බඹලොවට මේ හැම තැනටම. එහෙමනම් වැඩි පිරිසක්ම කොහෙද උපදින්නේ? සතර අපායි. පින්නතුනි මනුස්ස චුති සූත්‍ර අට කතාවේ මේ කාරණාව පැහැදිලි කරන්නේ මීටත් වඩා බැරෑරුම් විදිහට. ඒ අට කතාවේ සඳහන් කරනවා නියමඩල මත වැලි තියාගෙන භාග්‍යතුන් වහන්සේ පෙන්වුවා කියලා කීවට මේ මුළු නියමඩල උඩම වැලි තිබුණේ නැහැ කියලා. එහෙනම් කොච්චර ප්‍රමාණයක භාග්‍යතුන් වහන්සේ වැලි තියාගත්තද? පින්නතුනි අපේ මේ නියපොත්ත ඇඟිල්ල යම් තැනකින් මතුවෙලා මාංශයට ඇලිලා ඉදිරියට දික් වෙනවා. ටික ටික වැවිච්ච නියපොත්ත ඇඟිල්ල පහු කරලා ඉස්සරහට යනවා.
ඇඟිල්ල පහු කරලා නියපොත්ත ඉස්සරහට යනකොට අපි නියපොත්ත කපලා දානවා. ඒ කපනකොට අර මාංශමය කොටස කැපෙනකොට වේදනාවක් තියෙන නිසා අපි නූලක දෙකක ඉඩක් තියලා තමයි නියපොත්ත කපන්නේ. නියපොතු ටික කපලා ඇඟිලි ටික දිගෑරලා බලහම අපිට අපූර්වට වෙනස පේනවා. මේ මාංශයත් එක්ක ඇලිලා තියෙන නියපොත්ත රෝස පාටයි වගේ. නමුත් ඇඟිල්ලෙන් ගිලිහුණ නියපොත්ත සුදු පාටයි. දැන් අපිට රෝස පාට කොටසයි කැපුවට පස්සේ සුදු පාට ඊටාම පොඩි ප්‍රමාණයෙන් අපිට පේනවා. දේශනා කරනවා ආන් අර පේන සුදු පාට ටිකේ විතරයි භාග්‍යතුන් වහන්සේ වැලි තියාගෙන හිටියේ කියලා. මුළු නිය මඩල මතම වැලි තිබුණේ නැහැ කියලා සඳහන් කරන්නේ. දැන් තේරෙනවද පින්නතුනි? කොයි තරම් දුර්ලභ ජීවිතයක්ද මේ හම්බෙලා තියෙන්නේ කියලා. ඒ වුණාට අපිට ඒ ජීවිතේ වටිනකම තේරෙන්නේ නැහනේ. මේ තරම් දුර්ලභ වුණත් එක මොහොතින් මේ ජීවිතේ අපිට අහිමි වෙන්න පුළුවන්. මේ ධර්ම දේශනාව ඉවර වෙනකන් ජීවත් වෙනවා කියලා කිසි කෙනෙකුට ස්ථීර පොරොන්දුවක් දෙන්න පුළුවන් කමක් නැහැ. සමහර ලාට මේ ජීවිතය අහන අන්තිම දේශනාව වෙන්න පුළුවන්. මම සිදු කරන අන්තිම දේශනාව වෙන්න පුළුවන්. හෙට දවසක් අපිට තියනවාද කියන කාරණාව අපි දන්නේ නැහැ. ඒ තරම් අනිත්‍ය ජීවිතයක් අපිට තියලා තියෙනවා. ඒ තරම්ම දුර්ලභ ජීවිතයක් අපිට තියෙනවා. ඒ තරම්ම දුර්ලභ ජීවිතයක් ලැබුලා තියෙන වෙලාව බුද්ධාන්තරයක ලැබිච්ච එක සසර කරපු මහ විශාල පින්කමක ප්‍රතිඵලයක්. මනුස්ස ජීවිතයක් කියලා කියන්නේ පෙර කරපු පින් හුඟක් වියදම් කරලා ගත්ත ජීවිතයක්. පින්තුනි සාමාන්‍ය මනුස්ස ජීවිතයක් සඳහා වියදම් කරපු පින් වලට වඩා සම්මාදිට්ඨික ජීවිතයක් අරගන්න ඊට වඩා වියදම් කරන්න ඕනේ. ඔබ එහෙම කරපු කෙනෙක්. එහෙම කරපු පිරිසක්. අන්න ඒක තමයි මේ ලෝකේ හුඟක් දෙනාට වඩා මේ සම්මාදිට්ඨික මිනිස්සු තරමක් දුප්පත් වගේ පේන්නේ. දැන් ධර්මයේ සඳහන් කරන හැටියට සිල්වන්ත වෙන්න ධනවත් වෙනවා කියලා ධර්මයේ තියෙනවා. සිල් ගුණයෙන් පිරෙන්න අපි ධන ධාන්‍ය ආදීන් පිරෙනවා. ඒක සීලේ තියෙන ආනිසංසය එකක්. දැන් එතකොට අපි හොඳට දන්නවා අපේ මේ සම්මාදිට්ඨික බෞද්ධ මිනිස්සුන්ට සාධාරණ සැකයක් උපදිනවා. බටහිර රටවල් වල මැද පෙරදිග වාගේ රටවල් වල මහා ධන කුයේරයෝ වෙලා ඉන්නේ සිල් රැකලාද කියලා. එහෙම ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒක සාධාරණ සැකයක්. ඒකටත් බුද්ධ ආගමේ හරි අපූර්වට උත්තර දීලා තියෙනවා. ඒ මිනිස්සුත් මනුස්ස ජීවිත ලැබුවේ පෙර සංසාරේ බුද්ධ ශාසනයක් මුණ ගැහුණ නිසා. බුද්ධ ශාසනයක් පවතින කාලේ හොඳට සිල් ගුණ ආරක්ෂා කරපු නිසා. නිතර බණ අහන අය හැටියට දැන් හොඳ ආකාරවම දන්නවා කෙනෙක් මැරුණට පස්සේ ආය උපදින්නේ කොහෙද කියන කාරණාව තීරණය කරන්නේ සීලය විසින්. ඒක අපිට තීරණය කරන්න බෑ මං කොහෙද යන්නේ කියලා. ජීවත් වෙලා ඉන්න කාලේ තමන් රැකගත්ත සීලය තමයි මොහු ඊළඟට උපද්දවන්නේ කොහෙද කියලා තීරණය කරන්නේ. යම් තැනක ඉපද්දවනවද ඒ පුද්ගලයාට ලැබෙන්න ඕනේ මොනවද? කොයි ප්‍රමාණයද කියන කාරණාව තීරණය කරන්නේ දානය. එන උපදින තැන සීලයෙන් තීරණය කෙරෙනවා, ලැබෙන දේ දානයෙන් තීරණය කෙරෙනවා. එහෙනම් මේ හැම මනුස්ස ජීවිතයක්ම
පෙර බුද්ධාන්තරයක් නිසා සිල් රැකලා ලබාගත් ජීවිතය. ඒකේ විවාදයක් නැහැ. යමෙක් යම් පුද්ගලයෙක් යම් තාක් ධන සම්පත් ලබලා තියෙනවා නම් ඒත් පින්නතුනි පෙර බුද්ධ ශාසනවල දන් දීපු නිසා. එහෙම කොච්චර පින්කම් කළත් අපි තුල ප්‍රාර්ථනාවක් තියෙන්නත් ඕනේ. ඒ මොකක් සඳහාද? නැවතත් උපදින භවයක සම්මා දිට්ඨිකයෙක් වෙලා උපදින්න. මිත්‍යා දෘෂ්ටිකයෙක් වෙලා ඉපදුනොත් නිරයම උරුමයි. සම්මා දිට්ඨික වෙලා ඉපදුනොත් සම්බුද්ධ ශාසනය පිළිගන්නවා. භාග්‍යතුන් වහන්සේ පිළිගන්නවා, ධර්ම රත්නය පිළිගන්නවා. සම්මා දිට්ඨිකේ. පින පව කියලා දෙකක් ලෝකේ තියෙනවා කියලා පිළිගන්නවා. මැරෙන මිනිස්සු ආයෙත් උපදිනවා කියලා පිළිගන්නවා. සම්මා දිට්ඨිකව ඉපදුනහම අපි හැම පින්කමක්ම කරලා නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා කියලා ප්‍රාර්ථනා කරන්න වටිනවා. අන්න එහෙම ප්‍රාර්ථනාවක් නූන නිසා තමයි තවත් අඩුපාඩුත් එක්ක මිස දිටු කුලවල ඉපදිලා ඉන්නේ. සසර පින නිසාමයි මනුස්ස ජීවිතේ ලැබුණේ. ප්‍රාර්ථනා හරියට ගොනු වෙලා නැති නිසා මිත්‍යා දෘෂ්ටිකවත් ඉපදුනා. නමුත් මහ දන් දීලා තියෙන නිසා කෝටි ප්‍රකෝටි ගණන් ධන සම්පත් තියෙනවා. ඕන තරම් වියදම් කරන්න පුළුවන්. එතකොට පින්නතුනි අපිට ආයෙ සැකයක් එන්න පුළුවන්. ඒ මිනිස්සු විතරද බුද්ධ ශාසනවල දන් දුන්නේ? අපි දන් දීලා නැද්ද කියලා? දීලා තියෙනවා. ඒ මිනිස්සුන්ට වඩා ඔබ දන් දීලා තියෙනවා. එහෙනම් අපි දුප්පත් වෙලා ඉන්නේ. ඒ මිනිස්සුන්ට වඩා අපි ගිහිල්ලා ඒ මිනිස්සුන්ගේ බැල මෙහෙවරකම් කරන්නේ. ඒ මිනිස්සුන්ට වඩා දන් දීලා තියෙනවනම් ඒ මිනිස්සුන්ට වඩා ලොකු මහ දන් දීලා අපි රැස් කරගත්ත පින අපි වියදම් කරලා තියෙනවා පින්නතුනි ඒ මිනිස්සුන්ට වඩා. ඒ මොකක් සඳහාද වියදම් කරලා තියෙන්නේ? ඒගොල්ලෝ වියදම් නොකළ අපි වියදම් කරලා අරගත්ත ඒ මිනිස්සුන්ට නොලැබුණ අපි හොයාගත්ත වටිනා දේ මොකද්ද? අපි හොයාගත්ත වටිනා දේ තමයි මේ සම්මා දිට්ඨික මනුස්ස ජීවිතය. ඒ අයට මිත්‍යා දෘෂ්ටික ජීවිතයක් හොයාගත්තා. එවන් ජීවිතයකට පෙර කරපු පින් ඒ තරම්ම වියදම් වුණේ නැහැ. නමුත් සම්මා දිට්ඨික ජීවිතයක් සඳහා ඊට වඩා බොහෝසේ කුසල් වියදම් කරන්න ඕනේ. අන්න ඒ නිසා අපේ පින මේ ජීවිතයට වියදම් වුණ නිසා අපි සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා. මිසදිටු ජීවිතයක් ගත්ත අයට පෙර පින් හුඟක් ඉතුරු නිසා ඔවුන් මහ ධනවතුන් හිටියට වැජපෙනවා. පින්නතුනි මොනතරම් සැප වින්දත් වැඩිම වුණොත් කොච්චර කාලයක් මනුස්ස ලෝකයේ සැපේ විඳීද? වැඩිම වුණොත් අවුරුදු 100ක් සැප විඳී. එයින් පස්සේ අපි දන්නවා අනිවාර්යෙන් නිරේට බැහැ ගන්නවා කියලා. නමුත් අපි සම්මා දිට්ඨික ජීවිතයක් අරගෙන දුක් විඳත් මහ දුකක් නැති බව අපි අය හැමෝම දන්නවා. ඒත් වැඩිම වුණොත් අවුරුදු 100යි. හැබැයි ඒ කාලය තුල මේ වියදම් කරලා අරගත්ත වටිනා මනුස්ස ජීවිතයේ පලනෙලා ගත්තොත් අවුරුදු කෝටි ප්‍රකෝටි ගණක් එතනින් පස්සේ නිමක් නැති තරම් සැපයි. හැබැයි ඒක තේරුම් අරගෙන මේ වියදම් කරලා ගත්ත වටිනා වස්තුවෙන් ප්‍රයෝජන ගන්න ඕනේ. නමුත් බොහෝ දෙනාට ඒ ගැන කල්පනාව මදි. බොහෝ දෙනා ඒ ගැන හිතනවා අඩුයි. අපි මෙහාට ආවේ මොකටද කියන කාරණාව දන්නේ නැහැ. එහෙම වෙනවා. මැරිලා ඉපදුනහම ආවේ කොහේ ඉඳලාද ආවේ මොකටද කියන එක අමතක වෙනවා.
මෙරිලා උපන්න නිසා. නමුත් සත්පුරුෂයෝ මුණ ගැහුණාම ධර්මයේ ශ්‍රවණය කරන්න ගත්තහම ඒක තේරුම් ගන්න Tamanටම පහසුයි. ඒ නිසා සත්පුරුෂයන්ගේ ඇසුර හැමදාම සැපයක්. ධර්ම ශ්‍රවණය කිරීම හැමදාම ලාභයක්. නන්දිය උපාසක තැන තමන්ගේ ජීවිතෙන් හැබෑම පලනෙලා ගත්තා. කොටි සෙනසුනක් හදලා පූජා කළේ අපේ දුලිප් මහත්මයා ඇතුළු එතුමාගේ ස්වාමි දියණිය. මේ ශාසනය තුල කරගත යුතු තවත් උතුම් මහ පිංකමක් හැටියට නිතර නිතර නොයෙක් පිංකම් හැකි හැම අවස්ථාවකම කරගන්න ඒ සත්පුරුෂයින් දෙපළ තමන්ගේ මව්පියොත් එකතු කරගෙන මෙවන් මහානීය පිංකමක් කරගත්තොත් ජීවිතේ ලබාපු හොඳ ජයග්‍රහණයක් හැටියට කල්පනා කරපු නිසා මෙවන් උතුම් පින්බිමක එවන් උදාර පින්කමක් කරගත්තේ තමන් ලබාපු මනුස්ස ජීවිතයේ වටිනාකම හොඳටම සත්පුරුෂෝ නිසා අවබෝධ කරගත්ත හින්දා. අපි පෞද්ගලික දන්නවා දුලිප් දෙනවක මහත්මයාටත් එතුමාගේ ස්වාමි දියණියටත් මේ ලෝකේ ඉතා උසස් සත්පුරුෂයන් ඇසුරු කරන්න ලැබිලා තියෙන බව. ඒ සත්පුරුෂ ආශ්‍රය නිසා තමයි මෙවන් උතුම් පින්කම් වලට සිත් පහළ වෙන්නේ. කුටි සෙනසුනක් පූජා කරන එක මොනතරම් ආනිසංසදායකද? ධර්මයේ සඳහන් කළා අන්නදෝ බලදෝ හෝති. ආහාර දුන්නහම මොනවද ලැබෙන්නේ? බලය ලැබෙනවා. ඊට අමතරව තවත් කාරණා පහක් ලැබෙනවා. බලයත් එක්ක ආයුෂය, වර්ණය, සැපය, බලය, ප්‍රඥාව. ආහාර දන් දුන්නාම තමයි ලැබෙන්නේ. ඉතින් ඒ නිසා තමයි සඳහන් කළේ දන් දෙන එක ඊටාම වටිනවා කියලා. නමුත් වර්තමානයේ සමහර අය දානය ප්‍රතික්ෂේප කරනවා. දන් දීදී ඉන්න එකේ තේරුමක් නැහැ කියලා කියනවා. මෝඩ මිනිස්සු තාමත් දන් දෙනවා විතරයි කියලා කියනවා. භාග්‍යතුන් වහන්සේට නොවැටහුණ තරම් වැටහෙන පිරිස් අද සමාජයේ ඉන්නවද කියලා හිතෙනවා. ඒ දානය උතුම් නෑ කියලා කියනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ දානය ඊටම උසස් කොට දේශනා කළා. මහා කල්ප අසංඛ්‍ය 4,00,000ක පාරමිතා සම්පූර්ණ කරලා ලෞතර බුද්ධත්වයේ ලබාගෙන අවබෝධ කරගත්ත ගැඹුරුම ධර්මය. මේ විශ්වයේ හැබෑ හරය ඉස්සරලාම දේශනා කළේ දෙවියන්ට. ඒ අභිධර්මයේ දෙව්ලොවට වැඩම කරලා අභිධර්ම දේශනාව කරන්න කලිනුත් අපේ භාග්‍යතුන් වහන්සේ දානයේ වටිනාකම දේශනා කරලා තමයි අභිධර්මයේ දේශනා කළේ. එහෙනම් අපිට දානයේ ප්‍රතික්ෂේප කරන්න බෑ පින්නතනි කොහොමද? ඉන්දික සහ අංකුර කියන දිව්‍ය පුත්‍රයෝ දෙන්න මුල් කරගෙන දෙව්ලොවදී දෙවියන්ට දානය ගැන කරුණු දේශනා කළා. දානය මේ ලෝකේ තාම උසස්. නොයෙක් ආකාරයෙන් දානය ගැන භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු කරුණ වලින් ත්‍රිපිටකේ පිරීලා තියෙනවා. ඒ තරම් දානය අගය කරලා තියෙනකොට සමහර අය දානය ප්‍රතික්ෂේප කරනවා. නමුත් මේ දන් දීම මොන තරම් ශ්‍රේෂ්ඨද කියන කරුණ පැහැදිලි කරමින් තමයි දානය නිසා මෙවන් කරුණු පහක් ලැබෙනවා කියලා දේශනා කළේ. ඊළඟට දේශනා කළා වත්තදෝ හෝති වන්නදෝ කියලා. වස්ත්‍ර දන් දුන්නහම මොනවද ලැබෙන්නේ? වස්ත්‍ර පූජා කරාම තමයි බොහොම ලස්සන ශරීර වර්ණ ලැබෙන්නේ.
මොකද අපේ ඇඟේ තියෙන වර්ණයට වඩා අපි ඇඳලා ඉන්න වස්ත්‍රයේ වර්ණය හරි ලස්සනයි. දිව්‍යමය වස්ත්‍ර වගේ. ඉතින් එවන් වස්ත්‍රවල තියෙන වර්ණය ලස්සන නිසා අපි අපිට ගැළපෙන වස්ත්‍ර හොයන්න හැම වෙලාවෙම පෙළඹෙනවා. සුදු හමක් තියෙන කෙනෙකුට කොහොම වස්ත්‍රයක් ගැළපෙනවද? තලෙලුළු හමක් තියෙන කෙනෙකුට කොහොම ඇඳුමක් කොහොම පාටක් ගැළපෙනවද? කළු පාට හමක් තියෙන කෙනෙකුට මොන විදිහේ පාටක් ගැළපෙනවද? අපි ගැළපෙන්න ඇඳුම් වල වර්ණ හොයලා ඇඳුම් තෝරගන්නවා. ඒ කියන්නේ කොහොමත් අපේ ඇඟේ පාටට වඩා ඇඳුමේ පාට ලස්සන බව අපි හොඳටම දන්නවා. එන භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ඇඟ හොඳටම වැහෙන්න එවන් ඇඳුමක් ඇඳගත්තාම තමන් හරිම ලස්සනයි කියලා. ඉතින් ඇඳුමේ පාට ලස්සනයිනේ. ඒ ලස්සන පාටක් තියෙන ඇඳුමකින් ඇඟ හොඳට වහගත්තාම තවත් ලස්සනයි. ඉතින් වර්තමානයේ ධර්මයේ දන්නේ නැති නිසා හුඟක් අය හිතාගෙන ඉන්නේ ඇඟ පේන්න ඇඳහම තමයි ලස්සන කියලා. හැබැයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා දෙන්නේ ඇඟ වැහෙන්න ඇඳහම ලස්සනයි කියලා. ධර්මයෙන් හුඟක් ඈත නිසා ඇඳුම් ඇඳිය යුත්තේ ඇයි කියන කාරණාවත් දන්නේ නැතුවද සමහර අය කියලා හිතෙනවා. ඉතින් එතකොට ඇඳුම් දන් දුන්නාම මොනවද ලැබෙන්නේ? වත්ත දෝහෝති වන්නදෝ. ඇඳුම් දුන්නාම ලැබෙන්නේ ඊටාම ලස්සන වර්ණ. ඒ වගේම වස්ත්‍රත් ලැබෙනවා. ඊළඟට සඳහන් කළේ යාන දුන්නාම මොනවද ලැබෙන්නේ? යාන දුන්නාම පින්නතනේ යානම තමයි ලැබෙන්නේ. නමුත් ශාසනයේ යානා පූජාව කියලා කියන්නේ මොනවටද? යානා පූජාව කියලා කියන්නේ පාවහන් පූජාවට. මේ රත වාහන පූජාවට නෙමෙයි යානා පූජාව කියලා කියන්නේ. පාවහන්, පාවාඩ, පාපිසි, කොට්ටමෙට්ට, ඇඳ ඇතිරිලි මේ වගේ දේවල් තමයි යානා පූජාවට අයිති වෙන්නේ. යම් කෙනෙක් ඊටා උසස් ගණේ පාවහන් පූජා කරනවා නම් පාදයට බොහොම පහසු පාපිස්නාවල් පූජා කරනවා නම් ශරීරයට ඊටාම පහසු මෘදු පහසු බවක් දැනෙන මේ කොට්ට මෙට්ට වාගේ දේවල් පූජා කරනවා නම් ඒ අයට සංසාරේ ලැබෙන්නේ ඊටාම සැප පහසුකම් වලින් යුක්ත යාන වාහන. ආංගිකයි ශාසනීය යානා පූජාව කියලා කියන්නේ. ඊළඟට පින්නතේ ආලෝක පූජාව. ආලෝක පූජාව නිසා මොනවද ලැබෙන්නේ? ඇස් ලැබෙනවා. දීපදෝ හෝති චක්කුදු. පහන් දුන්නහම ඇස් තමයි ලැබෙන්නේ. පහන් දැල්ලුවහම ඇස් ලැබෙනවා. පහනක් පූජා කළා කියලා කියන්නේ ඇහක් පූජා කළා වගේ පින්කමක්. ඒ කොහොමද පහනක් පූජා කරාම ඇහක් පූජා කළා වගේ වෙන්නේ කියන්නේ? දැන් අපේ ඇස් දෙක දවල්ට නම් හොඳටම පේනවා. නමුත් කරවලේ පේනවද අපිට? කරවලේ යනකොට හැප්පෙනවා. කරවලේ යනකොට වැටෙනවා. සර්පේ කිටියත් පාගනවා. ඇයි පේන්නේ නැන්නේ? එහෙනම් කරවලේ අඳුරේ අපිට මුකුත් පේන්නේ නැහැ. නමුත් අඳුරේ යන කෙනෙකුට අපි ආලෝකයක් දුන්නාම ඒ මිනිස්සයා හැප්පෙන්නේ නැතුව යනවා. සත්තු සර්පයෝ පාගගන්නේ නැතුව යනවා. හරියට අතපත ගන්න නැතුව පාරේ යනවා. ඒ කොහොමද යන්නේ? අපි දුන්න ආලෝකය නිසා. එතකොට දැන් අඳුරේ නොපෙනෙන කෙනෙකුට මම ආලෝකයක් දීලා ඔහුට ඇහැක් දුන්නා හා සමාන පූජාවක් නෙමෙයිද කරලා තියෙන්නේ.
මේ ඇස් දෙකෙන් රැයට වැඩක් නැහැ. රැයට වැඩක් ගන්න නම් ආලෝකයක් ඕනේ. ඒ නිසයි සඳහන් කළේ දීපදෝ හෝති චක්කුදෝ පහන් දෙනවා කියලා කියන්නේ ඇස් දෙනවා වගේ වැඩක්. ඉතින් පින්නතුනි පහන් පූජාවත් ප්‍රඥාව පෙරදරි කරගෙන කළ යුතු පූජාවක්. පහන් පූජා කළා කියලා කීවට විතරක් මේ කියන විදිහේ ඇස්ම ලැබෙන්නේ නැහැ. සමහර අයගේ ඇස් බොහෝම දුර පේනවා. දැන් භාග්‍යතුන් වහන්සේට රැත් දවලුත් දෙකේම එකම විදිහට පේනවා. යදුන් ගානක් ඈත පේනවා. රැටත් ඒ විදිහටම පේනවා පහන් නැතුව දවල්ටත් එහෙමම පේනවා. චතුරංග සමන්නාගත අන්ධකාරයේ තියෙන වෙලාවෙත් භාග්‍යතුන් වහන්සේට හොඳටම පේනවා. මොකද්ද මේ චතුරංග සමන්නාගත අන්ධකාරය කියලා කියන්නේ? මාසේ පොය දවසක්. සාමාන්‍යයෙන් අපි දන්න දවසේ කළුවර වැඩිම දවසනේ නැත්නම් මාසේ කළුවර වැඩිම දවස මාසේ පොය දවස. එහෙනම් මාසේ පොය දවසක්. එතකොට සාමාන්‍යයෙන් දවසේ කළුවර වැඩිම වෙලාව මධ්‍යම රාත්‍රිය. එහෙනම් මාසේ පොය දවසක මධ්‍යම රාත්‍රියක. පින්නතිනි මහ ඝන කළු වලාකුළු ඇවිල්ලා අහස වලාකුලින් පිරිච්චහම දවල්ට නමුත් කළුවරයි. අපි කියන්නේ අන්ධ බීරි වෙලා වාගේ. දවලුත් කළුවරයි. එතකොට මාසේ පොය දවසක මධ්‍යම රාත්‍රියක අහස මහා ඝන කළු වලාකුළු වලින් වැහිලා තියෙන මොහොතක ඔබ සමහර වෙලාවට ගිහිල්ලා ඇති මහ ලොකු වනාන්තරවලට. ඒ වනාන්තර ඇතුලේ දවල්ටත් කළුවරයි. එහෙනම් චතුරංග සමන්නාගත අඳුර කොහොමද හැදෙන්නේ? මාසේ පොය දවසක මධ්‍යම රාත්‍රියේ අහස ඝන කළු වලාවෙන් බර වෙලා තියෙන මොහොතක ඝන කැලෑවක් මැද්දේ. ඝන කැලෑවක් මැද්දේ මේ කරුණු ටිකත් එක්ක ඉන්න කෙනෙකුට කොහොම අඳුරක් ඇද්ද? සඳහන් කරනවා අන්න ඒ කැලෑව මැද්දට කළු පාට කරත් එකට කළු පාට තල පුරවලා කළු තලමයි පුරවලා තියෙන්නේ. ඒ තල ගොඩේ තියෙනවා එක තල ඇටයක් අපි කියමු දෙකට කපලා තියෙනවා. එක තල ඇටයක් දෙකට කපලා එක කෑල්ලක් විසි කරලා අනිත් කෑල්ල මේ තල ගොඩේ කලවම් කරලා තියෙනවා. මෙන්න මේ චතුරංග සමන්නාගත අඳුර තියෙන වෙලාවක අර තල කරත්තේ ඇතුලේ තියෙන අර දෙකට කපාපු තල කෑල්ල තලයට කෑල්ල හොයලා දෙන්න කියලා භාග්‍යතුන් වහන්සේට කීවොත් එක් ඉල්ලීම කරන නිමේෂයේ හරියටම ශ්‍රී හස්ත ධාතු අර තලයට කැවැල්ල තියෙන තැනට යොමු කරලා තලයට ගන්නවා කියලා කියනවා. එවන් අන්ධකාරයකත් භාග්‍යතුන් වහන්සේට ඊටාම හොඳට පේනවා. ඒ තරම් පෙනුමක් ලැබුවේ සංසාරේ කොයි තරම් ආලෝක පූජාවල් කරන්න ඇද්ද? පින්නතුනි අපිට පුළුවන් තෙල් දාලා පහනක් පූජා කරන්න. නමුත් මෙහෙම හිතන්නකො මම කියන්නේ තෙල් පහන පූජා කරන්න එපා කියලා නෙමෙයි. අපි සාමාන්‍යයෙන් රාත්‍රියට ඉන්න අපේ කාමරයේ ඇතුලේ තෙල් පහනක් පත්තු කරලා තිබ්බොත් අපි හැම වැඩකටම පහසුද? තෙල් පහනේ එළිය පොතක් කියවන්න ගත්තොත් පහසු නෑ. ලියන්න ගත්තොත් පහසු නෑ. සාමාන්‍යයෙන් පහන තියලා නිදා ගන්න නම් පුළුවන්. කෑම කන්න වගේත් පුරුද්දට පුළුවන්. නමුත් අර වාගේ සියුම් වැඩ කරන්න බැරුව යනවා. අන්න ඒ නිසා හොඳ ආලෝක පූජාවක් හොඳට පෙනෙන පහනක ආලෝකයක් පූජා කරනවා නම් තමයි නිවැරදි පහන් පූජාවක් වෙන්නේ. ඉතින් අතීතයේත් විදුලිය තිබුණේ නැහැ. පහන් තමයි දැල්ලුවේ. නමුත් පින්නතනේ ඒ පහන් කියලා කිව්වට
අපි අර දාන පුංචි තිරයක් දාලා දැල්ලපු පහන් නෙමෙයි. ඒවා මහා පන්දන් වගේ. පලාතක් එළියයි දැල්වහම. එහෙම පහන් අතීතේ පූජා කළේ. ඉතින් මේ පහන් පූජාව කරනවා කියලා කියහම අපිට හිතන්න හුඟ දේවල් තියෙනවා. භාග්‍යතුන් වහන්සේට පූජාවක් කරනකොට ඒක හරියටම කරගන්න ඕනේ. සාමාන්‍යයෙන් වර්තමානයේ භාග්‍යතුන් වහන්සේට පහන් පූජා කරනවා හුඟක් අඩුද කියලා හිතෙනවා. මොකද අපේ ගෙවල් වල තියෙන ඕන තරම් බුදු මැදුරු. හුඟක් ගෙවල් වල තියෙනවා. අපි වන්දනාව කරලා ඉවර වෙච්චාම තෙල් පහනත් නිමනවා. මීයෝ ආදී සත්තු ඒක ඇදගෙන යනවා කියලා. විදුලි පහනත් නිමනවා. නිවලා අපි දොරත් වහලා යනවා. මෙහෙම හිතන්නකෝ. ඔබේ ගෙදරට ඔබේ යාළුවෙක් ඇවිල්ලා ඉන්නවා. හිතවතෙක් ඇවිල්ලා. රාත්‍රියට නවාතැන් ගන්න ඔහුට ඔබ ගෙදර කාමරයක් පිළියෙල කරලා දෙනවා. දැන් ඔහු කාමරය ඇතුලේ ඉන්නවා. ඔහුත් එක්ක කතා කරන්න යනකොට ඔබ විදුලි පහන දැල්වගෙන යනවා. ගිහිල්ලා ආගියතරතුරු සතුටු සාමීචී කතා බහ කරනවා. කාමරෙන් පිට වෙලා යනකොට ඔබ විසින් විදුලි පහන නිමල යනවා. එතකොට හොඳයිද? එතකොට දැන් මම ඉන්න තාක් මට ප්‍රයෝජනෙයි පිණිස පහන දැල්වා ගත්තා මිසක් යාළුවාට අවශ්‍ය නැහැ මම යනකොට නිමල යනවා. භාග්‍යතුන් වහන්සේට පූජා කරන්නේත් එහෙමම තමයි. අපි කුටිය ඇතුලේ ගැවසෙනකන් අපි වන්දනා කරගන්නකන් පහන් දැල් වෙනවා. හැබැයි අපි ගියාට පස්සේ භාග්‍යතුන් වහන්සේ කරුවලේ හිටියන කමක් නැහැ. පහන් ටික නිමල යනවා. ජීවමාන සංඥාවෙන් කටයුතු කරනවා නම් එහෙම නිමන්න පුළුවන්ද? එහෙනම් හැමදාම භාග්‍යතුන් වහන්සේ ළඟ හරියට නම් රෑදවල් දැල් වෙන පහනක් තියෙනවා. කොයිම මොහතකවත් භාග්‍යතුන් වහන්සේට අඳුරක් දෙන්නේ නැහැ කියලා. භාග්‍යතුන් වහන්සේට අඳුරක් නැහැ. නමුත් මට පින් සිද්ධ වෙන්න එපේ. ඒ නිසා ප්‍රඥාව තියන අය සමහරවිට විදුලිය විසන්දි වුණත් දැල් වෙන විදුලි පහන් තියෙනවා. විදුලිය නැති වුණාමත්පත් වෙනවා. අන්න එහෙම එකක් පූජා කරනවා. එතකොට හදිසියේ රාත්‍රියක වේවා කොයියම්ම මොහතක හරි විදුලිය විසන්දි වුණොත් ඒත් භාග්‍යතුන් වහන්සේට එළිය තියෙනවා. අපි හිතන්න පුළුවන් නේ පින්නතුනේ දවල්ට ඕනේ නැහැනේ එළිය තියෙනවනේ කියලා. නමුත් අපි හිතමුකෝ හදිස්සියේ මහ ලොකු වැස්සක් එනවා කියලා. එතකොට ගේ ඇතුළ කරුවලා ඉන්නේ. එතකොට වලාකුළු වලින් අහස වැහුණත් නිතර දැල් වෙන පහනක් භාග්‍යතුන් වහන්සේ ළඟ තිබුණ නිසා වලාකුළු තිබුණට කමක් නැහැ බුදු කුටියේ කරුවල නැහැ. ආන් එහෙම හිතලා උසස් විදිහට පහන් පූජාවල් කරගන්න ඕනේ. සංසාරේ ලෙඩ නැති, ඊටාම හොඳට දුර පේන ඇස් හම්බෙන්නේ එහෙමයි. දැන් ජාතක කතාවල එහෙම සඳහන් කරනවා සමහර අයට හැම්බෙච්ච ඇස් දැන් සිවි රජුරවන්ට හම්බුන ඇස් දෙක. තමන්ගේ ඇස් දෙක දුන්නට පස්සේ ඒ ඇස් දෙකට කිසි බාධාවක් නැහැ. ගලක් තිබුණොත් ගලෙන් එහා පැත්ත පේනවා. ගොඩනැගිල්ලක් තිබුණොත් ගොඩනැගිල්ල එහා පැත්තේ වෙන්නේ මොනවද කියලා විනිවිද පේනවා. ගහක් තිබ්බහම ගහ හරහා පේනවා. ගහ ඇතුලේ අඩියක් ඇතුළට ගියහම මොනවද තියෙන්නේ කියලා බලන්න ඕන නම් ගහ ඇතුළ බලන්නත් පුළුවන්. ගහ හරහා එහා පැත්ත බලන්න පුළුවන් නම් එහා පැත්ත බලන්නත් ඒ ඇස් දෙකට පුළුවන්. ඉතින් ඔය වාගේ කරුණු අපේ බණ පොත්වල ඕන තරම් තියෙනවා. නමුත් ධර්මයේ හරියට දන්නේ නැති නිසා ආන් එහෙම කියහම අපිට සැක උපදිනවා. නෑ සංසාරේ මනාව පූජාවල් කරගෙන තියෙන නිසායි එහෙම දියුණු ඇස් ලැබිලා තියෙන්නේ. ඒ නිසා පහන් පූජාව ඊටාම උසස් පූජාවක්. එතකොට අපි ආහාර පූජාව කතා කළා. වස්ත්‍ර පූජාව කතා කළා. යාන පූජාව කතා කළා. දීප පූජාව කතා කළා. ඊළඟට පින්නතනි දානය පිළිබඳව දේශනා කරනකොට සෝවාන් වහන්සේ නමකට දන් දෙනවට වඩා සකදාගාමින් වහන්සේ නමකට දන් දෙනකොට ආනිසංස වැඩි.
සකදාගාමින් වහන්සේ නමකට දන් දෙනවට වඩා අනාගාමින් වහන්සේ නමකට දන් දෙනකොට ආනිසංස වැඩි. අනාගාමින් වහන්සේ නමකට දන් දෙනවට වඩා මහ රහතන් වහන්සේ නමකට දන් දෙනකොට ආනිසංස වැඩි. රහතන් වහන්සේ නමකට දන් දෙනවට වඩා පසේ බුදුරජාණන් වහන්සේ නමකට දන් දෙනකොට ආනිසංස වැඩි. පසේ බුදුරජාණන් වහන්සේලාට දන් දෙනවට වඩා භික්ෂු මහා සංඝරත්නයට දන් දෙනවටත් වඩා තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේට දන් දෙනකොට ආනිසංස වැඩි. බුදුරජාණන් වහන්සේට පෞද්ගලිකව දන් දෙනවට වඩා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් දෙනකොට තවත් ආනිසංස වැඩි. ඊළඟට තමයි සඳහන් කරලා තියෙන්නේ කුටි සෙනසුනක් හදලා පූජා කරනකොට ඒ ආනිසංසය තවත් වැඩි කියලා. ඇයි එහෙම සඳහන් කළේ? මේ සේනාසනය ඇතුලේ අපි කුටිය විතරක් නෙමෙයි පූජා කරලා තියෙන්නේ. යානා පූජාවත් කරලායි තියෙන්නේ. ඇයි ඇඳන් තියෙනවා, පුටු තියෙනවා, ඇඳ ඇතිරිලි තියෙනවා, කොට්ට මෙට්ට තියෙනවා. ඒ නිසා යානා පූජාවත් කුටියත් එක්කම කරලා තියෙන්නේ. ආලෝක පූජාවත් කරලා තියෙන්නේ. ඇයි කුටියේ පහන් දැල්වලයි තියෙන්නේ. කුටිය විතරක් නෙමෙයි පූජා කරලා තියෙන්නේ. යානා පූජාවත් කරලා ආලෝක පූජාවත් කරලා. ඒ විතරක්ද නෙමෙයි සැපයත් පූජා කරලා තියෙනවා. වර්ණයත් පූජා කරලා තියෙනවා. බලයත් පූජා කරලා තියෙනවා. දැන් නමුත් අපි පින්නතුන්ට හිතුණාද මේ කුටිය ඇතුලේ ඔක්කොම පූජා වුණාද කියලා? භික්ෂුන් වහන්සේ නමක් අපි කියමු අදින් පස්සේ මහා සංඝරත්නය මේ කුටිය පරිහරණය කරනවා. පිණ්ඩපාතේ වැඩලා හෝ වේවා, වෙනත් පයින් දුර ගමනක් වැඩලා හෝ වේවා, උන්වහන්සේ සතපුම් ගානක් පයින් වැඩියහම කායික ශක්තිය බොහෝසේ ෂේ වෙනවා. වෙහෙසයි. ඒ කුටියට ගිහිල්ලා අර සුවදායකව පූජා කරලා තියෙන යහනේ ටිකක් ඇලවෙලා ටික වෙලාවක් හිටියාම කායික වෙහෙස නිමිලා යනවා. ඒ වෙහෙස නිමුණහම අර හීන වෙලා ගියපු කායික ශක්තිය ආයෙ ලැබෙන්නේ නැද්ද? එහෙනම් කුටිය ඇතුලේ අපි බලය පූජා කරලා තියෙනවා කියන එක තේරෙනවද? වර්ණයත් පූජා කරලා තියෙනවා. දැන් අපි කිව්වේ වත්තදෝ හෝති වන්නදෝ කියලානේ. වස්ත්‍ර දුන්නහම වර්ණය ලැබෙනවා. කුටිය පූජා කරාමත් වර්ණ පූජා කරලායි තියෙන්නේ. අවුවේ වැඩක් කරලා නැත්නම් අවුවේ ගමනක් ගිහිල්ලා අවුවට පිච්චිලා ඇවිල්ලා ඉන්නේ. නමුත් කුටිය ඇතුලේ දින කීපයක් ඉන්නකොට ආය සැරයක් අර පිච්චිච්ච හැම ආයතරයක් ස්වාභාවික ස්වභාවයටපත් වෙනවා. එතකොට මේ කුටිය නිසා කුටියක් තිබුණ නිසානේ ඒක උනේ. කුටියක් නොතිබුණා නම් ඒක වෙන්න හැටියක් නැහැනේ. ඒ නිසා අපි කල්පනා නොකලට වර්ණ පූජා කරලා තියෙනවා. එහෙනම් බලය පූජා කළා, සැපය පූජා කළා, වර්ණ පූජා කළා, යාන පූජා කළා, ආලෝක පූජා කළා. කුටිය ඇතුලේ ඔක්කොම එකතු කරලා තියෙනවා. සියලු පූජාවල් සම්පූර්ණ වෙලා තියෙනවා. ඉතින් තව වැසිකිලි කැසිකිලි පහසුකම්. හදිසියේ ගිලන්පස ටිකක් හදා ගැනීමේ පහසුකම්. භාවනාවක් කර කර ඉන්න වෙලාවට චිත්ත වික්ෂිප්ත බවක් ඇති වුණොත්, හිත විසිරෙන ස්වභාවයක් ඇති වුණොත්, භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ හිත එකඟ කර ගන්නම බැරි වෙනවනම් සක්මනට අවතීර්ණ වෙන්න කියලා. ටික වෙලාවක් සක්මන් කරනකොට සක්මන් භාවනාවෙන් හොඳටම පුළුවන් විසිරුණු හිත එක්තෙන් කරන්න. අන්න ඒක තමයි සක්මන කෙරවලේ ආසනයක් පනවලා තියෙන්නේ. භාවනාවට වාඩි වෙනවා. නමුත් හිත විසිරෙනවා. ආසනයෙන් බහලා සක්මන් කරනවා. සක්මනේදී නැවත හිත එකඟ වෙනවා. එකඟ වුණාට පස්සේ නැවත වතාවක් ආසනාරූඪ වෙලා තමන්ගේ කර්මස්ථානයේ වඩනවා. එතකොට දැන් ඒ පහසුකම් ටික
ප්‍රඥාව මෙහෙवला සත්පුරුෂයන්ගේ ආශ්‍රය නිසා සියල්ල ਸਰව සම්පූර්ණ කරලා දුලිප් දෙනවක මහත්මයා අංග සම්පූර්ණ කුටියක් පූජා කළා කියන කාරණාව දැන් මනාව තහවුරුයි. එයින් රැස් කරගත්ත කුසල ස්කන්ධයේ මෙච්චරයි මෙපමණයි කියලා සීමාවක් කරලා පින්නතුනේ දක්වන්න බැරි තරම්. මහේශාක්‍ය කුසලයක්. ඉතින් එවන් උදාර ශ්‍රේෂ්ඨ පින්කමක් දනව්කන්ද ආරණ්‍ය සේනාසනයේ මුල් කරගෙන ඒ සදහවත් පින්නතුන්ට සම්පූර්ණ කරන්න මේ අද දවසේ අවස්ථාව ලැබුණා. මේක ඒ පින්නතුන්ගේ ජීවිතවල ඓතිහාසික දවසක්. සසර අති දීර්ඝ කාලයක් මනා සැප සම්පත් භුක්ති විඳින්න හම්බ කරගත්ත දවසක් අද. ගාථා රත්නෙත් අපි සාකච්ඡා කළේ අපි කළ පින් මැරිලා එනකන් අපි පිළිගන්න බලාගෙන ඉන්නවා කියලා කිව්ව කවුරු වගේද? දුර රටක ඉඳලා එන ඥාතියා පිළිගන්න මෙහි ඥාතීන් බලාගෙන ඉන්නවා වගේ. ජීවත් වෙලා ඉන්න ඔබ හැමෝම මොහොතකට ඔබ ගැන හිතලා කල්පනා කරන්න. තව මොහොතකින් ඔබ සොයාගෙන මරු ආවොත් ඔබට ඒකාන්තයෙන්ම යන්න වෙනවා. මෙහි අතහැරලා මරණයටපත් වෙන්න සිද්ධ වෙන ඔබට ඔබ පිළිගන්න මේ වෙනකොට කොච්චර පින් බලාපොරොත්තුෙන් ඇද්ද පෙරමග බලාගෙන කියන කාරණාව හිතලා බලන්න. මම දැන් මැරුණොත් මාව පිළිගන්න මං කරපු පින් කොච්චර තියෙනවද දන්නේ. අන්න එහෙම හිතලා එහෙම මතක් වෙන පිනක් නැත්තම් වහවහ සිද්ධ කරන්න පටන් ගන්න. ඒකට මහා කෝටි ගණන් සල්ලි වේදම් කරන්න ඕනේ නෑ. යටත් පිරිසෙන් හරියට තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් ආරක්ෂා කරන්න පටන් ගන්න. පන්සිල් ගන්න කාටවත් සල්ලි ඕනේ නැද්ද? පන්සිල් රකින්න සල්ලි ඕනේ නෑ. ලංකාවේ ඉඳලා නෙමෙයි මෙහෙන් සතපුම් 10000 ගණන් තරම් ඈත රටකට ගිහිල්ලා හිටියත් පන්සිල් රකින්න පුළුවන්. පරම මිත්‍යා දෘෂ්ටික රටක ජීවත් වුණත් පන්සිල් රකින්න පුළුවන්. සල්ලි ඕනේ නෑ. සුළුපටු දකුසලයේ මේ ලෝකේ තියෙන මහා දාන පහ කියලා දේශනා කොට වදාළේ. පන්සිල් මේ ලෝකේ තියෙන මහා දාන පහ කියලා දේශනා කළේ ධර්ම දානයට පල්ලෙහින් තියෙන. ඒ නිසා ඔබ ලැබුණ අවස්ථාවෙන් වහවහ පින් කරන්න. නැත්තම් හුඟක් වියදම් කරලා ගත්ත ජීවිතේ නිකම්ම නැහත් වෙලා යනවා. හුඟක් වියදම් කරලා ගත්ත වාහනයක් නිකම්ම තියලා තිබ්බොත් වැඩක් නැතුවම දිරලා යනවා. ආන් ඒ වාගේ ඔබේ ජීවිතෙත් නිකම්ම දිරලා යන්න ඉස්සරලා හයිය තියෙන කාලේ හුඟක් වැඩ ගන්න. එhmenan අපි ධර්ම දේශනාව නිමා කරමු පින්දුතනි. දුලිප් දෙනවක මහත්මයාත් නායෝමි නිශංක මහත්මියත් මේ කුටි සෙනසුනත් සක්මන් මළුවත් පූජා කරලා තමන්ගේ මව්පියන් පෙරටු කරගෙන ඇසුරු කරන සත්පුරුෂයන් පෙරටු කරගෙන එවන් මහ පිංකම් කළා වගේම ඒ සියලුම දානයන් අභිභවනය කළ උතුම්ම දානය ධර්ම දානයයි ඒ පිංකමත් සම්පූර්ණ කරගත්තා. මේ සියලුම පිංකම් සිද්ධ කළේ තමන්ගේ දයාබරණීය දියණියට ආශිර්වාද කරන්න. මව්පියන්ට වඩා හුඟක් පින් කරපු දරුවෙක්. එහෙම සඳහන් කළේ ජන්මදිනයේ සිහිපත් කරලා සම්බුද්ධ ශාසනය තුල කරන්න තියෙන උතුම්ම පින්කමක් දුව වෙනුවෙන් සිද්ධ කරන්න ඒ මව්පිය දෙපළ තීරණය කළා. දරුවෝ ඉපදිච්ච දවසට මිනිස්සුන්ට පස්පව් කරන්න අවසර දෙනවට වඩා දරුවෝ විවාහ වෙන දවසට යාළු මිත්‍රයන්ට අපායට යන්න පාර හදනවට වඩා මේ වාගේ පින්කම් කොච්චර වටිනවද? දහ දුක් විඳලා දරුවෙක් හදලා විවාහ කරන දවස වෙනකොට නෑදෑයන්ට යාළුවන්ට එන්න කියලා ඔක්කොටම සුරාවෙන් සංග්‍රහ කරනවා. පන්සිල් වල නම් මහසිල්පදේ කියලා සඳහන් කළේ සුරා පානය කරන්නෝ මහසිල්පදය උල්ලංඝනය කරන්නෝ.
ඒකාන්තයෙන් නිරේට පාර හදා ගන්නවා. එතකොට අපේ දරුවා බඳින දවසට අපේ යාළුවෝ නෑදෑයෝ ඔක්කොම නිරේට යා යුතුයි. අසත්පුරුෂයන්ගේ කල්පනාව එහෙම වෙන්න පුළුවන්. ඒ නිසායි එහෙම ක්‍රියාත්මක වෙනවා ඇත්තේ. නිරයෙන් නිදහස් වෙලා ආවට පස්සේ මේකේ ඊළඟ ඵලය කොහොමද තියෙන්නේ? මන්දගාමී, මන්ද බුද්ධික, උම්මත්තක. අපේ මංගල්‍යයට ඇවිල්ලා මතු අනාගතේ මන්දගාමී මිනිස්සු වුණාට කමක් නැහැ කියලා වගේ. මන්ද බුද්ධිකයෝ වුණාට කමක් නැහැ කියලා වගේ. උම්මත්තකයෝ වුණාට කමක් නැහැ. නමුත් මෙහෙ එන්න කියනවා වගේ. එහෙම නැතුව මෙවන් උදාර පින්කමක් ඒ දියණියට තවම කරගන්න ලොකු අවබෝධයක් නැති මොහොතක මව්පියෝ සිද්ධ කරලා අනුමෝදන් කරලා තියාම ජීවිතේට කොහොමත් වටිනවා. සත්පුරුෂ මව්පියෝ ළඟ ඉපදෙන්න සසර හුඟක් පින් තියෙන්න ඕනේ. පින්නතිනි දරුවෙක් කොච්චර පින් කරන්න වෙයිද? කවදාවත් රාරක්කු ටිකක් සිගරට් එකක් කටේ තියලා නැති තාත්තා කෙනෙකුගෙන් දුවේ කියලා අහගන්න. හිතලා බලන්න මොන තරම් පින් කරන්න ඕනේද කියලා. රාරක්කු බීපු නැති කටකින් පුතේ කියලා අහන්න කොච්චර පින් කරලා තියෙන්න වෙයිද ඒ දරුවෝ. එහෙනම් ඔබ හිතලා බලන්න අපි පින් කරලා මදි නේද කියලා. නමුත් අවස්ථාව ලැබිලා තියෙන නිසා වහවහ පින් කරන්න උත්සාහ කරන්න. මේ වාගේ සත්පුරුෂ මව්පියෝ නිවන් දකින්න දුරු අපිට වාසනාව ගේනවා. ඒ නිසා මේ රැස් කරගත්ත උතුම් පුණ්‍ය ධර්මයන් ඒ දියණියටත් අඩු නැතුව අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අපි සියලු දෙනාටම මේ ලබාගත් ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයේ සාධාරණයක් කරලා සම්මා සම්බුද්ධ ශාසනය තුල සැනසෙන්න තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි අද මේ උතුම් පින්කම සිදු කරනු ලබන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර වෙසෙන දුලිප් දෙනවක මහත්මයා සහ නයෝමි නිශ්ශංක මහත්මිය දෙපළ. විශේෂ ආරමුණ තමයි තමන්ගේ දියණිය වෙන හේලි මෙතායා දෙනවකගේ 5 වන ජන්මදිනයේ අප්‍රේල් මාස 27 වන දිනට යෙදිලා තියෙන නිසා ඇයට නිදුක් නිරෝගී චිරජීවනයේ සහ දීර්ඝායුෂය ලබන්න ආශිර්වාද කරන්නත් උතුම් නිර්වාණ අවබෝධය ලැබෙන තුරුම සාංශාරික භව ගමනේ සියලු කරදර කම්කටොළු දුරු වේවා කියන ප්‍රාර්ථනාව කරන්නත් ඊට අමතරව සුජීවත්ව වෙසෙන තිලකාවතී අධිකාරි සහ අනුලා නිස්සංක මෑණියන් දෙදෙනාටත් දුවා දරුවන් වන තුෂාරී දෙනවක, දුශාන්ති දෙනවක, නිරෝධ නිස්සංක සහ සහෝදර සහෝදරියන්ටද ඔවුන්ගේ පවුල්වල සියලු දෙනාටමද සියලු ඥාති මිත්‍රාදීන් හටද නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. ඔවුන්ගේ ධර්මාවබෝධයේ පිණිසම මේ සියලු කුසල් හේතු වේවා. එමෙන්ම නැසී ගිය වික්‍රමපාල දෙනවක සහ කීර්ති නිස්සංක යන පියාණන් දෙපළටද ඔවුන්ගේ පවුල්වල මේ ගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටද පරලොව සුගතිය පිණිසම මේ පින් අනුමෝදන් වේවා. එමෙන්ම මෙම මහානීය පින්කම සිදු කර ගැනීම වෙනුවෙන් අනුශාසනා කළ මෙම සේනාසනයේ නායක මාහිමිපාණන් වහන්සේ වන නම කියන්න අවසරයි ගලගෙදරගම බෝධිධම්ම නායක මාහිමිපාණන් වහන්සේටත් ඉදිකිරීමේ අවශ්‍යතා සොයා බලා කටයුතු ඉටු කළ සේනාසනයේ වැඩවෙසෙන වැලිවේරියේ අවසරයි විජිත ධම්ම ස්වාමින් වහන්සේටත් වතුරගම අවසරයි විමල බුද්ධි ස්වාමින් වහන්සේටත් වැඩ වාසය කරන සියලුම හිමිවරුන්ටත් අද දින ජන්මදිනයේ යෙදී ඇති අපවත් වී වදාළ අතිපූජනීය නා වූනේ ශ්‍රී ආර්ය ධම්ම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් ධර්ම දේශකයන් වහන්සේටත් ධර්මයේ කියා දුන්
ගුරුවරුන්ටත් ලෝකවාසී සියලුම කල්යාණ වූ සහෝදර සහෝදරියන්ටත් අපමණ වෙහෙසක් දරා මෙම පින්කම වෙනුවෙන් වෙහෙසුණු අප කල්යාණ මිත්‍ර ගංගානාත් මහත්මයාටත් බුද්ධික මල්ලව සොහයුරාටත් සියලුම ඉදිකිරීම සහ පින්කම් සංවිධානය වෙනුවෙන් තම ශ්‍රමයෙන් වචනයෙන් සිතුවිල්ලකින් හෝ දායකත්වයේ දැක් වූ සියලු දෙනාටමත් ඔවුන්ගේ පවුල්වල සුජීවත්ව සිටින මෙන්ම මියගිය සියලු දෙනාටමත් ධර්මාවබෝධයේ පිණිසම මේ උතුම් කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දුලිප් දෙනවක මහත්මයාගේ සහ නයෝමි නිශ්ශංක මහත්මියගේ මේ උතුම් ප්‍රාර්ථනා සියල්ලම එසේම මුදුන්පත් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රයේ ආශිර්වාදය ලැබේවා. පින් අනුමෝදන් කළ සියලුම ඥාතීන්ට දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. හැම කෙනෙකුටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා මේ කුසල ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි, මේ උතුම් පින්කම පිළිබඳව තොරතුරු මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම මේ මොහොතේම ශ්‍රවණය කරන්න අවස්ථාව ලබා දුන් වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාවේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් මේ රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. උතුම් තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනය උදා වේවා. ලෝක සත්වයාගේ සුභ සිද්ධිය යහපත සඳහා මෙවන් උතුම් සත්කාරයන් තව තවත් ඉදිරියට කරගෙන යන්න ඒ සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරමු. මම කියවන වෙලාවේ ඔබ ළඟ ඇති පුණ්‍ය අනුමෝදනාව ඔබත් මගෙත් එක්කම කියලා අපි පින් අනුමෝදන් කරමු. කෝටි ලක්ෂයක් සක්වල සියලු ආර්යයන් වහන්සේලාද සියලු සත්පුරුෂයන් වහන්සේලාද අපගේ නමස්කාරය පිළිගන්නාසේක්වා පිළිගන්නාසේක්වා පිළිගන්නාසේක්වා. කෝටි ලක්ෂයක් සක්වල සියලු ආර්යයෝද සියලු සත්පුරුෂයෝද සහම්පති මහා බ්‍රහ්ම රාජයානෝද සනං කුමාර මහා බ්‍රහ්ම රාජයානෝද ඝටිකාර මහා බ්‍රහ්ම රාජයානෝද තිස්ස මහා බ්‍රහ්ම රාජයානෝද සුද්ධාවාස වාසී වූ සියලුම අරිහත් මහා බ්‍රහ්මයෝද සියලුම අනාගාමී මහා බ්‍රහ්මයෝද බ්‍රහ්ම ලෝක වාසී වූ සියලුම ආර්ය වූ බ්‍රහ්මයෝද සියලුම සත්පුරුෂ වූ බ්‍රහ්මයෝද සදිව්‍ය ලෝක වාසී සියලු ආර්යයන් වහන්සේලාද මහා මෛත්‍රී බෝසතාණන් වහන්සේද සියලුම මහ බෝසතාණන් වහන්සේලාද මහා මෛත්‍රී බෝසතාණන් වහන්සේ සමග පාරමී පුරන්නා වූ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි භික්ෂු භාවය, භික්ෂුණී භාවය, උපාසක භාවය සහ උපාසිකා භාවය ලබන්නා වූ පිරිසද අනාගත බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවල භික්ෂු භාවය, භික්ෂුණී භාවය, උපාසක භාවය සහ උපාසිකා භාවය ලබන්නට පාරමී පුරන්නා වූ පිරිසද
සක්‍ර දේවේන්ද්‍රයාණන් වහන්සේ ඇතුළු තෙතිස් මහා දෙවි රජුන්ද උන්වහන්සේලාගේ පිරිසද ධෘතරාෂ්ට්‍ර විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ නම් වූ සතර වරම් දෙවි රජවරුන්ද උන්වහන්සේලාගේ පිරිසද සූර්ය දිව්‍ය රාජයාණන් වහන්සේද උන්වහන්සේගේ පිරිසද චන්ද්‍ර දිව්‍ය රාජයාණන් වහන්සේද උන්වහන්සේගේ පිරිසද සීත වලාහක උෂ්ණ වලාහක වාත වලාහක වැස්ස වලාහක දෙවි රජුන්ද උන්වහන්සේලාගේ පිරිසද ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජයාණන් වහන්සේද ජය ශ්‍රී මහා බෝධි රාජයාණන් වහන්සේද ඇතුළු සියලු සිද්ධාස්ථාන ආරක්ෂා කරන්නා වූ අප්‍රමාදී වූ ධෛර්ය සම්පන්න වූ දෙවියෝද අනෙකුත් විශේෂ ස්ථාන ආරක්ෂා කරන්නා වූ දෙවියෝද අපගේ নমස්කාරය පිළිගන්න අපගේ ආරක්ෂක දෙවියෝද අපගේ ඥාති මිත්‍රාදීන් ආරක්ෂා කරන්නා වූ දෙවියෝද අප විසින් රැස් කර ගන්නා ලද්දා වූ මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා ඔවුන් පතන්නා වූ බෝධියකින් සුවසේ නිවන් දකිත්වා එතෙක් නිදුක් නිරෝගී සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා කැමැති කැමැති තාක් දේ නිදුකින් ලබත්වා කැමැති කැමැති තාක් දේ නිදුකින් වඩත්වා කැමැති කැමැති තාක් දේ නිදුකින් දෙත්වා කලට වේලාවට ශාසනය ආරක්ෂා කරත්වා දේශනය ආරක්ෂා කරත්වා අප හැම ආරක්ෂා කරත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා අපගේ ඥාති මිත්‍රාදීන්ද අප විසින් රැස් කර ගන්නා ලද්දා වූ මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා ඔවුන් පතන්නා වූ බෝධියකින් සුවසේ නිවන් දකිත්වා එතෙක් නිදුක් නිරෝගී සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා කැමැති කැමැති තාක් දේ නිදුකින් ලබත්වා කැමැති කැමැති තාක් දේ නිදුකින් වඩත්වා කැමැති කැමැති තාක් දේ නිදුකින් දෙත්වා කලට වේලාවට ශාසනය ආරක්ෂා කරත්වා දේශනය ආරක්ෂා කරත්වා අප හැම ආරක්ෂා කරත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා. ඒ වගේම පින්නතුනි මේ මහා පින්කම සිදු කිරීමේ ආනුභාවයෙන් නිවන් දක්නා ජාති දක්වා මට මේ කුසලය කොයි ආකාරයෙන් විපාක දිය යුතුද යන කාරණාවත් අපි ප්‍රාර්ථනා කරමු. අප විසින් රැස් කර ගන්නා ලද්දා වූ මේ මහා පුණ්‍ය සම්භාරයෙන් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙම්වා
සුවපත් වෙම්වා සුවපත් වෙම්වා සුවපත් වෙම්වා මේ මොහොතේ පටන් නිවන් දක්නා මොහොත දක්වා කල්හි සම්මා දිට්ඨික වන්නෙම්වා ත්‍රි හේතුක සීල සම්පන්න වන්නෙම්වා පහසුවෙන් සිල් රකින්නෙම්වා සමාධි සම්පන්න වන්නෙම්වා ප්‍රඥා සම්පන්න වන්නෙම්වා නිදුක් වන්නෙම්වා නිරෝගී වන්නෙම්වා බාලයන්ගේ ඇසුර නොලබන්නෙම්වා බාලයන්ගෙන් අල්ප මාත්‍ර හෝ බලපෑමකට ලක් නොවන්නෙක් කල්යාණ මිත්‍රයන්ට හෝ සත්පුරුෂයන්ට එරෙහිව මාත්‍රයක්වත් නූපදවන්නෙම්වා කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා ශ්‍රද්ධා සම්පන්න වන්නෙම්වා වීරිය සම්පන්න වන්නෙම්වා සති සම්පන්න වන්නෙම්වා සමාධි සම්පන්න වන්නෙම්වා ප්‍රඥා සම්පන්න වන්නෙම්වා නිර්මල පර්යාප්තිය අසන්නෙම්වා දරන්නෙම්වා වචනයෙන් පුරුදු පුහුණු වන්නෙම්වා අර්ථ පිරික්සන්නෙම්වා නුවණින් විනිවිද දකින්නෙම්වා නිවැරදිව අන්‍යයන්ට දේශනා කරන්නෙම්වා නිදුකින් සමතය වඩන්නෙම්වා නිදුකින් විදර්ශනා වඩන්නෙම්වා කැමැති කැමැති තාක් සමාපත්තීන්ට කැමැති කැමැති තාක් කාලයක් සමවදින්නෙම්වා කැමැති කැමැති තාක් දේ නිදුකින් ලබන්නෙම්වා කැමැති කැමැති තාක් දේ නිදුකින් වඩන්නෙම්වා කැමැති කැමැති තාක් දේ නිදුකින් දෙන්නෙම්වා සුවපත් වෙම්වා සුවපත් වෙම්වා සුවපත් වෙම්වා සාදු 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 ඔහොම වන්දනා කරගන්න අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිඤාතේ සමිජ්ජතු